බහුඅවයවික රසායනයේ පිළිබඳ පොඩි හැඳින්වීමක් තමයි කරේ. එතකොට මේ බහුඅවයවික රසායනයේදී අපිට අවබෝධ වුණා අපි භාවිතා කරන දේවල් වලින් බහුතරයක් මොනවාද? බහුඅවයවික සංයෝග. අපි භාවිතා කරන දේවල් වලින් බහුතරයක් බහුඅවයවික සංයෝග. එතකොට මේ බහුඅවයවික කියන්නේ ඉතා සංකීර්ණ යෝධ අණු කියලා කිව්වා. බහුඅවයවික කියන්නේ සංකීර්ණ යෝධ අණු කියලා කිව්වා. එතකොට මේවා හැදෙන්නේ ඒක අවයවික වලින් කියලා කිව්වා. ඒක අවයවික බහුඅවයවීකරණ ක්‍රියාවලිය මගින් හැදෙනවා බහුඅවයවික. ඒක අවයවික බහුඅවයවීකරණ ක්‍රියාවලිය මගින් හැදෙනවා බහුඅවයවික. මෙන්න මේ ක්‍රියාවලියට කිව්වා බහුඅවයවීකරණය. බහුඅවයවීකරණය. ඒක අවයවික වලින් බහුඅවයවික තැනීමේ ක්‍රියාවලියට කිව්වා බහුඅවයවීකරණය කියලා. උදාහරණයක් විදිහට කිව්වම මම ඕගොල්ලන්ට ග්ලූකෝස් ඒක අවයවිකේ C6යි H12යි O6 මේ දෙන්නේ ග්ලූකෝස්. මේ පාඩම මතක් කරන එක කරන්නේ ග්ලූකෝස්. එතකොට ඒකෙන් හැදිච්ච බහුඅවයවිකය තමයි මිහි පිට සුලභම බහුඅවයවිකය සෙලියුලෝස්. මේ පිට සුලභම බහුඅවයවිකය සෙලියුලෝස්. එතකොට ග්ලූකෝස් බහුඅවයවීකරණ ක්‍රියාවලියට ලක්වීමෙන් හැදෙනවා සෙලියුලෝස්. මෙයා සාපේක්ෂව සරල අණුවක්. සාපේක්ෂ අණුක ස්කන්ධයාවේ 180යි ග්‍රෑම් මවුලයට. මෞලික ස්කන්ධය. සාපේක්ෂ අණුක ස්කන්ධය නම් 180යි. එතකොට සෙලියුලෝස් කියන්නේ මේ જાතියේ ග්ලූකෝස් අණු සාමාන්‍යයෙන් අති විශාල ප්‍රමාණයක් මේක 18000 20000 30000 40000 5000 ඔය වගේ ලොකු වගයක් වෙනවා. අන්නේ ක්‍රියාවලිය තුළින් සෑදෙන බහුඅවයවික වලට අපි කිව්වේ සංකීර්ණ බහුඅවයවික කියලා. කොහොමද බහුඅවයවික කියන්නේ සංකීර්ණ සංයෝග. right. ඔන්න ඔය ක්‍රියාවලිය සිදුවෙන ආකාරයේ මත බහුඅවයවික ප්‍රධාන ආකාර දෙකකට බෙදුවා. එක ආකාරයකට කිව්වා ආකලන බහුඅවයවික කියලා. ආකලන බහුඅවයවික. ඒ කියන්නේ බහුඅවයවිකයේ දැනීම සඳහා දායක වන්නේ බොහෝ විට එකම වර්ගයේ යන්නේ. ඊළඟ ආකාරයේ අපි කිව්වා සංගණන බහුඅවයවික කියලා. සංගණන බහුඅවයවික කියලා කිව්වා. එහෙනම් මෙන්න මේ ක්‍රියාවලිය තමයි අපි කතා කරේ. මම ඒක මතක් වෙන්න අද නෝට් එක අරගෙන දිනවා පිටු අංකයේ 5ට බහුඅවයවික ඩ්‍රොප්. පිටු අංකයේ 5. වань දැන් තියෙනවා සාමාන්‍ය රසායනික සංයෝග වලට නිශ්චිත අණුක ස්කන්ධයක් තියෙනවා. සාමාන්‍ය රසායනික සංයෝග වලට නිශ්චිත අණුක ස්කන්ධයක් තියෙනවා. ඒක අපි දන්නවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එimhe ග්ලූකෝස් වල අණුක ස්කන්ධය වෙන්නේ 180. C6යි H12යි O6 මේ දෙන්නේ ග්ලූකෝස්. 12 වැඩි කිරීම 6. ඊගාවට 1 වැඩි කිරීම 12. 16 වැඩි කිරීම 6. මේ ටික ඔක්කොම එකතු වුණාම එනවා 180. එහෙනම් මෙතන 180යි ග්‍රෑම් මවුලයට. මේ මොනවාද? ග්ලූකෝස් වල මෞලික ස්කන්ධ. බලන්න පස්වෙනි වීඩියෝ අපි නෝට් එක සම්පූර්ණ කරගෙන යන්. එතකොට ගිය සතියේ හිටපු නැති කෙනෙක් හිටියනම් මතක් වෙයි. सामान्य रासायनिक संयोग वलට निश्चित අණුක ස්කන්ධයක් පවතී. ලියා ගන්න උදාහරණ ග්ලූකෝස්. උදාහරණය දිනවා C6H12 O6. පිටු අංකයේ 5 මේ කියන්නේ. right. ඒ කියන්නේ මෙයාට නිශ්චිතම අණුක ස්කන්ධයක් තියෙනවා. මම මේ ගත්ත ආකාරය තමයි දාලා තින්නේ. කාබන් එකක් 12යි 12 වරක් 6. එතන යනවා 72ක්.
එක්වරක් 12 12යි. 6ක් 6 36යි ලියුවා ඉතිරි 3ක් 6ක 6 3යි 9. 96යි. එහෙනම් මේ තුනේ ඔක්කොගෙම එකතුව තමයි මේ ඉන්නේ 180. එහෙනම් මෙයාගේ මෞලික ස්කන්ධය 180යි. අණුක ස්කන්ධය කිව්වොත් ඒක 100 මෞලික ස්කන්ධය 180යි ග්‍රෑම් මෞලයට අණුක ස්කන්ධය කිව්වොත් 180. මෙන්න මේ ආකාරයට තමයි තියෙන්නේ. right. ඒ කියන්නේ මෙයාට යම්කිසි නිශ්චිත අණුක ස්කන්ධයක් තියෙනවා. ඒ වගේම මේක සාපේක්ෂව කුඩා ගයක් වෙනවා. ලියන්න යටින් ඉහත ග්ලූකෝස් අණුව සැලකීමේදී එහි සාපේක්ෂ අණුක ස්කන්ධය අඩු අගයක් ගනි. සාපේක්ෂ අණුක ස්කන්ධය අඩු අගයක් ගනි. එමෙන්ම එය නිශ්චිත අගයක් වේ. බලන්න ඊගාට වාක්‍යයක් දීලා තියෙනවා. නමුත් බහුඅවයවික සංයෝග සැලකීමේදී ඒවායේ මෞලික ස්කන්ධය මොකද වෙන්නේ? නිරතුරුවම පරාසයක පිහිටනවා. මේ වගේ 180 කියලා නිශ්චිත අගයක් නැහැ. එතකොට මෙවැනි මෙවැනි කාබනික සංයෝග වල සාමාන්‍ය මෞලික ස්කන්ධය තියෙන්නේ 10 3වෙනි බලය. 10 5වෙනි බලය වගේ විශාල අගයක තමයි පවතින්නේ. 10 3ක් කියන්නේ 1000ක්, 10 5ක් කියන්නේ ලක්ෂයක්. ඒ වගේ විශාල අගයක තමයි තියෙන්නේ. එතකොට ග්ලූකෝස් අණු අතිවිශාල ප්‍රමාණයක් බහුඅවයවීකරණය වෙලා හැදෙන සෙලියුලෝස් ඊගාට පිෂ්ඨය මෙන්න මේ සංයෝග ගත්තාම මේ වාගේ සාපේක්ෂ අණුක ස්කන්ධයේ නිශ්චිත අගයක් නැහැ. යම්කිසි අගය පරාසයක පවතින හේතුව සම්බන්ධ වෙන අණු ප්‍රමාණය අනුව. එහෙනම් මෙන්න මේ ස්ථීර අණුක ස්කන්ධයක් සහිත සරල අණු අතිවිශාල ප්‍රමාණයක් සංගණන හෝ ආකලන ප්‍රතික්‍රියාවලට සහභාගී වී සාදනු ලබන විශාල අණුක භාරයක් සහිත නමුත් නිශ්චිත අණුක භාරයක් නොමැති සංකීර්ණ සංයෝග වලට අපි කියනවා බහු අවයවික කියලා. මේක මම ගිය සතියේත් පැහැදිලි කරා. කියන ලියමු බහු අවයවික යනු. එතනින් ලියන්න ඉහළ මෞලික ස්කන්ධයක් සහිත නිශ්චිත මෞලික ස්කන්ධයක් නොමැති සරල අණු අති විශාල ප්‍රමාණයක් සංගණන හෝ ආකලන ප්‍රතික්‍රියාවන්ට සහභාගී වී තනන සංකීර්ණ කාබනික සංයෝග
संकीर्ण कार्बनिक संयोग संकीर्ण कार्बनिक संयोग बहु अवयविक संकीर्ण कार्बनिक संयोग වලට අපි කියනවා बहु අවයවික කියලා. right. අපි ලියමු උදාහරණයක්. ඒක අවයවිකයේ වෙන්නේ ඇමයිනෝ අම්ල. ඒක අවයවිකයේ වෙනවා ඇමයිනෝ අම්ල. එතකොට මේ ඇමයිනෝ අම්ලය බහු අවයවීකරණය වෙලා හැදෙනවා ප්‍රෝටීන්. ඇමයිනෝ අම්ල බහු අවයවීකරණය වෙලා හැදෙනවා ප්‍රෝටීන. මෙන්න මේ ක්‍රියාවලියට අපි කියනවා බහු අවයවීකරණය කියලා. මේ ක්‍රියාවලියට කියනවා බහු අවයවීකරණය කියලා. right ලියා ගන්න එතන උදාහරණය කියන තැන පිටු අංකය 5 මම මේ කියන්නේ. ඇමයිනෝ අම්ලය තමයි ඒක අවයවිකය. බහු අවයවීකරණ ක්‍රියාවලිය තුලින් හැදෙනවා ප්‍රෝටීන්. බහු අවයවීකරණ ක්‍රියාවලිය තුලින් හැදෙනවා ප්‍රෝටීන්. ටියුට් එක බහු අවයවී රසායනය. අපි මෙතන ගත්තොත් එහෙම ඒක අවයවිකය ඇමයිනෝ අම්ලනේ. මෙන්න ඇමයිනෝ අම්ලයක සූත්‍රය. මෙන්න ඇමයිනෝ අම්ලයක සූත්‍රය. එතකොට මෙයා බහු අවයවීකරණය වෙද්දී මේකේ තියෙනවා ඇමීන කාණ්ඩය. ඊගාවට COOH කාණ්ඩය තියෙනවා. ඇමීන කාණ්ඩය තියෙනවා COOH කාණ්ඩය තියෙනවා. එතකොට මෙන්න මෙතනින් NH2 කාණ්ඩේ හයිඩ්‍රජන් එකක් අයින් වෙලා යනවා. COOH කාණ්ඩෙන් කාබොක්සිලික් කාන්තෙන් OH එකක් අයින් වෙලා යනවා. එතකොට මෙන්න මේ කොටස තමයි ඉතිරි වෙන්නේ. මොකන්ද? NH CHR COO කාබනයිල් කාබනයට යාබද කාබනය හයිඩ්‍රජන් ඇල්කිල් කාණ්ඩය සමග ඇමීන කාණ්ඩයෙන් NH තියෙනවා. දැන් මේ මම නිල් පාටින් දක්වලා තියෙන කොටස අයින් කරලා ඉතිරි කොටස ලියනවා මේ විදිහට. එතකොට මෙයා මේ පැත්තේ තව ඇමයිනෝ අම්ලයක් එක්ක සම්බන්ධ වෙනවා. මෙයා මේ පැත්තේ තව ඇමයිනෝ අම්ලයක් එක්ක සම්බන්ධ වෙනවා. එහෙනම් මෙවැනි ඇමයිනෝ අම්ල ගොඩාක් කියලා කියන්නේ මම මේ විදිහේ කොටු වරහණක් දානවා N කියලා. N කියලා කියන්නේ මෙවැනි අපි කියන මේවට පුනරාවර්තන ඒකක අතිවිශාල ප්‍රමාණයක් සම්බන්ධ වෙනවා. එහෙනම් මේක පොදුවේ ගත්තාම අපි කියනවා බහු අවයවිකය කියලා. පොදුවේ ගත්තාම කියනවා බහු අවයවිකය කියලා. හයිඩෙන් නම් ඔතන ඒක අවයවික කියන තැනින් මේ තියෙන්නේ ඒක අවයවිකය. මේ තියෙන්නේ බහු අවයවිකය. අන්නේ රෝග සරණ නේද ගන්න. අපි රිවිෂන් එක මේ මාසේ අග පටන් ගන්න තමයි ප්ලෑන් කරන්නේ. පළවෙනියට පටන් ගන්න තියෙන්නේ ජෛව රසායනය කියන පාඩම. මම පටන් ගන්න මේ විදිහට. මොකද විභාග ප්‍රශ්න තනිකරම ප්‍රශ්න පත්‍රයේ වැඩි ප්‍රමාණයක් ආවරණය කරගන්න ඕනේ පන්තිය මුල් ටික. ඒ ආකාරයට තමයි දැනට BST පන්තිය, ET පන්තිය, ICT පන්තිය පටන් අරගෙන තියෙන්නේ. මම විතරයි පටන් අරගෙන නැත්තේ. ඒකට මේ පන්ති අපි පටන් ගත්තා මේක දවසක් පුරාම යනවා. පැය 3 පන්තිය, ඊගාට පැය 2 පන්ති, ඊගාට පැය 1මාරේ පන්තිය වගේ දවසට පැය 6මාරක් විතර යනවා. ඒ නිසා පොඩක්
පරණ කරපු පාඩම් පොඩ්ඩක් බලා ගන්න. මම ඔයගලන්ට 20 පහුවෙලා වගේ තමයි පන්තිය පටන් ගන්න අදහස් කරන් ඉන්නේ. ඉස්කෝල පටන් ගත්තත් පන්ති කරන්න අපිට දිනකල් ෂුවර් එකක් නැහැ. එහෙනම් අපි අපේ වැඩ කොටස ඉවර කරගන්න සිද්ධ වෙනවා. විසයි 23 පන්තියේ අද හිටියා ළමයි 98ක් උදේ පන්තියේ. ඔක්කොම වගේ ළමයි ආවේ ඔයගොල්ලොන්ගේ පණිවිඩ වලට. ඒ කියන්නේ ඇඩ් වලට නෙවෙයි ළමයි ආවේ. ඔයගොල්ලොන්ගෙන් අහලා ආපු ළමයි තමයි හිටියේ පන්ති වල. ඒකේ ලබන කියන්නේ රිවිෂන් එක වෙනකොට අනිවාර්යයෙන්ම පන්තිය වැඩි වෙනවා. එතකොට අපිට මං කියන්නේ ඔයගොල්ලන්ට අර මේ data වලින් data card පාවිච්චි කරලා යන්න එපා. පුළුවන් නම් ඩොංගල් එකක් හරි මොන හරි මේ විදිහේ එකක් ගන්න. හේතුව නැත්තම් සාමාන්‍යයෙන් ලොකු ටෙලිෆෝන් බිලක් යන්න ඉඩ තියෙනවා. SLT තියන අය නම් අවුලක් නැහැ. කොහොමද මේ මගේ ලයින් එක ආයේ ඩිස්ටර්බ් නැහැ. මම ගේ ඇතුලේ රවුටර් එකේ මේ නෙට්වර්ක් එක ගහගෙන පොඩ්ඩක් cat 6 වගේ කේබල් එකක් දාලා හදාගෙන තියෙන්නේ disturbance අඩු වෙන්න. ඒකලා රිවිෂන් එකට මම සූදානම් හොඳටම. ඉන්න ඔයගොල්ලන්ට පොඩ්ඩක් ඒකේ වීඩියෝස් යනවා. ආයි මට disturbance එන්නේ නැහැ. ඔයගොල්ලෝ පොඩ්ඩක් ඒ අනුව සූදානම් වෙන්න. ඒ වගේම කරන වැඩ ප්‍රමාණය ඉතාම ඉවර කරගන්න බලන්න. රිවිෂන් එක ගොඩාක් වෙලාවට වැටෙන්නේ එක්කෝ සඳුදා එහෙම නැත්නම් බදාදා. ওই දෙකෙන් එක තමයි වැටෙන්නේ. මොනවා නමුත් පන්තිය වැටුනොත් පන්තිය පටන් ගන්නවා උදේ 6ට. එයින්ද නැගිටින්නත් වෙනවා උදේ. උදේ 6 දැන් සාමාන්‍ය මගේ දැන් යන රිවිෂන් එක පටන් ගන්නෙ 5:00ට 20:21 එක. ඔයගොල්ලන්ගේ එක 6ට විතර තමයි පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ. අම්මැලි වෙලා බෑ. මේ වැඩ කරන්න වෙනවා. දැන් තේරෙනවනේ මම පොඩ්ඩක් මේ රෙකෝඩින් එක නවත්තලා කියන්නම්. බහුඅවයවික වර්ගීකරණය. බහුඅවයවික වර්ගීකරණය කරනවා විවිධ නිර්ණායක පදනම් කරගෙන. බහුඅවයවික වර්ගීකරණය. බහුඅවයවික වර්ගීකරණම ස්වභාවික පැවැත්ම එන්නේ සම්භවයන්. බහුඅවයවික තියෙනවා ස්වභාවික බහුඅවයවික තියෙනවා. කෘත්‍රිම බහුඅවයවික අපි සංශ්ලේෂණය කරනවා. එහෙනම් මෙතන බහුඅවයවික අපි ගත්තාම ස්වභාවික බහුඅවයවික තියෙනවා. ඒ වගේම කෘත්‍රිම බහුඅවයවික තියෙනවා. ස්වභාවිකව ජෛව පද්ධතිය තුළ නිපද වෙන බහුඅවයවික වලට තමයි අපි කියන්නේ ස්වභාවික බහුඅවයවික කියන්නේ. රසායනාගාර තුළ කෘත්‍රිම තත්ත්වය දාගනිමින් නිපදවනු ලබන බහුඅවයවික වලට තමයි අපි කියන්නේ කෘත්‍රිම බහුඅවයවික කියන්නේ. අපි ගත්තොත් එහෙම ස්වභාවික බහුඅවයවික අපිට හොඳට පුරුදුයි ස්වභාවික රබර්. ස්වභාවික රබර්. ඊළඟට කපු, සෙලියුලෝස්,
පිෂ්ඨය ඊළඟට ප්‍රෝටීන මේ වෙලාව ස්වභාවික බහුව අවයවික වෙනවා. මෙවුවා අපි නිපදවන්නේ නැහැ. රබර් නම් නිපදවනවා කෘතිමව. නියෝප්‍රීන් කියලා කියන ওই જાතියට. කෘතිම බහුව අවයවික ගත්තාම ලෝකයට හෙනම වදයක් වෙලා තියෙන පොලිතීන්. ඊළඟට පොලිප්‍රොප්ලීන් polythene polypropylene ඊළඟට PVC ඊළඟට bakelite මෙන්න මේ විදිහේ ඒවා තියෙනවා. එහෙනම් ලියමු ස්වභාවික බහුව අවයවික. ලියන්න ජෛව පද්ධති තුල මගේ ටියුට් එක ඕනේ නෑනේ. ඇයි පස්වෙනි පිටුවේ නැද්ද? පස්වෙනි පිටුවේ බලන්න. තියෙනවද? ආවෝ. හරි. right ස්වභාවික බහුව අවයවික ලියන්න. ජෛව පද්ධති තුල ස්වභාවිකව නිපද වෙන බහුව අවයවික වේ. ජෛව පද්ධති තුල ස්වභාවිකව නිපද වෙන බහුව අවයවික වේ. බහුව අවයවික වර්ගීකරණය කියන තැනයි අපි මේ ලියන්නේ පස්වෙනි පිටුවේ. සුදාර ලක්ෂිතගේ ටියුට් IMS එකෙන් කෝරිය කරා කියලා මට කිව්වා හවස. right එහෙනම් ලියමු උදාහරණ. ස්වභාවික රබර්, කපු, සෙලියුලෝස්, පිෂ්ඨය, ප්‍රෝටීන. ස්වභාවික රබර්, කපු, සෙලියුලෝස්, පිෂ්ඨය, ප්‍රෝටීන. ස්වභාවික රබර්, කපු, සෙලියුලෝස්, පිෂ්ඨය, ප්‍රෝටීන. මම මේ කීපයක් දෙන්නේ. ඊළඟට කෘත්‍රිම බහුව අවයවික. ලියන්නේ කෘත්‍රිම බහුව අවයවික. රසායනාගාර තුල විවිධ රසායනික ප්‍රතික්‍රියා මාර්ගයෙන් නිපදවනු ලබන බහු අවයවික වේ. ලියන්න උදාහරණ පොලිතීන්, polypropylene, polypropylene, PVC, bakelite,
ඊළඟට ප්ලාස්ටික් වර්ග කරනවා ප්ලාස්ටික් බහුවවයවික වර්ග කරනවා ඒවායේ තියෙන නම්‍යශීලී ගතිය අනුව ප්ලාස්ටිසිටි එක අනුව වර්ග කරනවා බහුවවයවික වර්ග කරනවා ඒ වාගේ නම්‍යශීලීතාවය අනුව ප්ලාස්ටික් සහ රබර් කියන එනම් බහුවවයවික ප්ලාස්ටික් සහ රබර් ලෙස වර්ග කරනවා ප්ලාස්ටික් සහ රබර් ලෙස වර්ග කරනවා එතකොට ප්ලාස්ටික් කියන්නේ මේගොල්ලන්ගේ නම්‍යශීලී ගතිය අඩුයි රබර් කියන්නේ මේගොල්ලන්ගේ නම්‍යශීලී ගතිය මොකද වෙන්නේ වැඩි මේගොල්ලන්ගේ නම්‍යශීලී ගතිය අඩුයි අරගොල්ලන්ගේ නම්‍යශීලී ගතිය වැඩි හරි අපි සාමාන්‍යයෙන් දකින්නේ බහුතරයක් දේවල් මොනවාද ප්ලාස්ටික් ද්‍රව්‍ය තියෙන ප්ලාස්ටික් ද්‍රව්‍ය තමයි තියෙන්නේ එතකොට මෙව්වා රත් කරලා නැවත නැවත අපිට ප්‍රතිචක්‍රීකරණය කර භාවිතා කිරීමේ හැකියාව තියෙනවා විවිධාකාරයේ ප්ලාස්ටික් වර්ග තියෙනවා right එන ලියමු ප්ලාස්ටික් මේවා ප්‍රත්‍යාස්ත ගුණයෙන් අඩු බහුවවයවික වේ ප්‍රත්‍යාස්ත ගුණයෙන් අඩු බහුවවයවික වේ යම්කිසි ආතතියකදී එන බාහිර බලයකදී යම්කිසි ආතතියකදී හැඩය වෙනස් වෙන නමුත් මුල් තත්වයට පැමිණීම නැවත අඩුවෙන් සිදුවේ එනම් ස්ථීර විරූපණයකට ලක්වේ මම කියන්නේ චූටි ආතතියක් නෙමෙයි ලොකු ආතති බලයක් එදකුවා එහෙනම් ඉන්න රබර් මේවායේ රබර් පැත්ත ලියන්නේ මේවායේ ප්‍රත්‍යාස ගුණ ඊ타මත්ම ඉහළ වේ මේවායේ ප්‍රත්‍යාස ගුණ ඊ타මත්ම ඉහළ වේ මේවායේ ප්‍රත්‍යාස ගුණ ඊ타මත්ම ඉහළ වේ එනම් ආතතියකදී වඩා පහසුවෙන්
ආතතියකදී වඩා පහසුවෙන් හැඩය වෙනස් කර ගන්නා අතර ආතතියකදී වඩා පහසුවෙන් හැඩය වෙනස් කර ගන්නා අතර ස්ථීර විරූපණයකට බොහෝ විට ලක් නොවේ. ස්ථීර විරූපණයකට බොහෝ විට ලක් නොවේ. ඊළඟට අපි මේගොල්ලෝ ප්‍රතික්‍රියා වලට සහභාගී වෙන ආකාරය අනුව වර්ග කරනවා. ආකලන බහුවවයවික සහ මම මේක නම් ගිය සතිය කියලා දුන්නා. ආකලන බහුවවයවික සමග සංගණන බහුවවයවික. ආකලන බහුවවයවිකයි සංගණන බහුවවයවිකයි. යම්කිසි බහුවවයවික ප්‍රතික්‍රියාවකදී බොහෝ වෙලාවට එකම වර්ගයේ අණු ඒ කියන්නේ ඒක අවයවික. දිත්ත බන්ධන කාබන් සහිත එකම වර්ගයේ අණු අතිවිශාල ප්‍රමාණයක් බහුවවයවීකරණය වෙලා හැදෙන බහුවවයවික සංයෝග වලට අපි කියනවා ආකලන බහුවවයවික කියලා. ඒකම අනිත් පැත්ත සංගණන. දැන් ඉස්සලා ගත්තා ප්‍රෝටීන. ඒ කියන්නේ බහුවවයවිකයේ තියෙනවා එක්ක එකම වර්ගයේ එහෙම නැත්නම් එකිනෙකට වෙනස් වර්ගවල ක්‍රියාකාරී කාණ්ඩ. මේ කාබනික සංයෝගයේ ක්‍රියාකාරී කාණ්ඩ දෙක උදාහරණයක් විදිහට මේ පැත්තේ ඇමීන තියෙනවා මේ පැත්තේ කාබොක්සිලික් කාණ්ඩය තියෙනවා. එතකොට මෙන්න මේ જાති අණු සරල අණු පිට කරනවා. උදාහරණයක් විදිහට ජලය අණුවක් වගේ එකක් පිට කරනවා. එහෙම නැත්නම් HCl, HBr ඒ වගේ HX අණුවක් පිට කරනවා. X කියලා කියන්නේ හැලජනයක් කියන්නේ. දැන් මෙන්න මේ જાතියේ සරල අණු පිට කරමින් එකිනෙකට වෙනස් හෝ එකම වර්ගයේ ඒක අවයවක ප්‍රතික්‍රියා කරලා හදන බහුවවයවික වලට අපි කියනවා සංගණන බහුවවයවික කියලා. අපි ඇත්තටම මෙතන පටන් ගන්නවා ආකලන බහුවයවික වෙන වෙනමත් සංගණන බහුවයවික වෙන වෙනමත් පටන් ගන්නවා. right එහෙනම් ලියමු ආකලන. ඔය ඉතින් රිවිෂන් පටන් ගත්තත් Zoom එක හරහාම තමයි කරන්න වෙන්නේ. ඔයගොල්ලෝ ඒකට කැමති නැත්නම් මම රෙකෝඩින් එක විදියට දෙන්නම්. රෙකෝඩින් එකක් ඕන නම් රෙකෝඩින් එක දෙන්නම්. නැත්නම් මේ විදියට පන්තිය කරගෙන යනවා. රෙකෝඩින් හොඳයි කියලා දානවා නේ. Zoom හොඳයිලු. රෙකෝඩින් එක ඒ තරම්ම සාර්ථක ක්‍රමවේදයක් නෙමෙයි. ඔයගොල්ලන්ට මෙතෙන්දී අපේ පන්තියේ දැන් ඔයගොල්ලන්ට මොන හරි ගැටලුවක් තිබ්බොත් මයික් එක ඔන් කරලා අහන්න හරි පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ නේ. රෙකෝඩින් එකේදී ඉතින් බලන් ඉන්න වෙරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. කොහොමද රිවිෂන් එකේදී ඔයගොල්ලන්ගේ උත්තරේ මහනවා. එතකොට අපි ඒ වෙලේ ප්‍රශ්න වලට උත්තර අහනකොට උත්තරේ කියන්න ඕන. එක්ක මයික් එක ඔන් කරලා කියනවා නැත්නම් ගෲප් ක්ලාස් එකේ අපි යනකොට උත්තර දානවා කට්ටිය. ඒ විදිහට දානවා. ඒ ඉන්න මේ කොහොමද ජනවාරි පහුවේ ඔය කියන විදිහට පන්ති පටන් ගන්න. එතකොට අපි සිලබස් එකේ යම්කිසි ප්‍රමාණයක් ඉවර කරලා ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියලා තියෙන්න ඕනේ. නැත්තම් බෑ මේ වැඩේ කරන්න. ඉතින් සිග්නල් නැති දවසකට පන්ති අවුල් වුණාට අනිත් හැම දවසම කොහොම හරි කරන්න try එකක් දෙමු. එදින ලියමු ආකලන බහුවවයවික. එනේ උත්තරේ කියන එක left hand වමනවන්නේ. උත්තරේ කියන්නයි ඕනේ. ලියමු ආකලන බහුවවයවික. එකම වර්ගයේ අසන්තෘප්ත කාබන් සහිත එකම වර්ගයේ අසන්තෘප්ත කාබන් සහිත ඒකවයවික
बहु अवयवीकरणेन साधनु लබන बहु අවයවික වේ. साधनु ලබන बहु අවයවික වේ. උදාහරණ ලියන්න පුළුවන් අපිට පොලිතීන් PVC මේ වගේ දේවල්. පොලිතීන් PVC වගේ දේවල්. ඊළඟට එමු සංගණන බහුව අවයවික. ලියන්න සංගණන පැත්තෙන් එකම වර්ගයේ හෝ එකම වර්ගයේ එකිනෙකට වෙනස් වර්ගවල එකම වර්ගයේ හෝ එකිනෙකට වෙනස් වර්ගවල ක්‍රියාකාරී කාණ්ඩ සහිත ඒක අවයවික බහු අවයවීකරණයෙන් මගින් साधनु लබන बहु අවයවික වේ. උදාහරණ විදිහට අපි ලියන්න බලමු ප්‍රෝටීන ඊළඟට බේක් ලයිට් මේ වගේ දේවල්. ඊළඟට බහුව අවයවික අපිට වර්ග කරන්න පුළුවන් ඒ වාගේ ව්‍යුහය අනුව වර්ග කරන්න පුළුවන්. රේඛීය බහුව අවයවික සහ ත්‍රිමාන රූපී බහුව අවයවික විදියට. රේඛීය බහුව අවයවික ත්‍රිමාන රූපී බහුව අවයවික. රේඛීය බහුව අවයවික කියන්නේ මෙන්න මේ විදිහේ බහුව අවයවික දාම හොඳින් ඇසිරලයි තියෙන්නේ. ත්‍රිමාන රූපී බහුව අවයවික කියන්නේ බහුව අවයවික දාම අතර තියෙනවා හරස් බන්ධන බැඳිලා තියෙනවා. මේ ආකාරයට. මේවා සාමාන්‍යයෙන් බහුව අවයවික දාම හොඳින් ලං වෙලා තියෙනවා ඇසිරලා තියෙනවා. ඒවා අතර හරස් බන්ධන පිටන්නේ නැහැ. එනලි මුරේකීය පැත්තේ මේවා සරල දාම බහු අවයවික වේ. මේවා සරල දාම බහු අවයවික වේ. सापेक्षव घनत्वे වැඩිය සාපේක්ෂව ඝනත්වයේ වැඩිය
ඊළඟට අපි එමු ත්‍රිමාන රූපී. මේවායේ බහුඅවයවික දාම අතර හරස් බන්ධන පිහිටයි. බහුඅවයවික දාම අතර හරස් බන්ධන පිහිටයි. ඊ타මත්ම දැඩි බවකින් යුක්ත වේ. ඊ타මත්ම දැඩි බවකින් යුක්ත වේ. හරි. ඔන්න බහුඅවයවක සම්බන්ධයෙන් අපි ටිකක් කතා කරා. ඉස්සෙල්ලාම අපි එන්නේ සංගණන බහුඅවයවික වල. එහෙනම් එන්නේ පිටු අංකය 7 සංගණන බහුඅවයවික. ලබන බදාදා පොයේ දවසක් එන්නේ. උංග කාලෙකින් පන්සල් ගියෙත් නැහැනේ මේ කොරෝනා හින්දා. එන්න ලබන බදාදා අපි හවස් වරුව නිවාඩුවක් දාගමු. සෙනසුරාදා පන්තිය නම් තියෙනවා. පන්සලේ මේ යන්න අදහසක් නැද්ද? right. සංගණන බහුඅවයවික කියලා කියන්නේ එකිනෙකට වෙනස් තැනුම් මේකක තියෙන්නත් පුළුවන්, එකිනෙකට සමාන තැනුම් මේකක තියෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට එකම වර්ගයේ ඒක අවයවික සම්බන්ධ වෙන්න පුළුවන් මේ විදිහට. මේ මෙතෙන්දී සරල අණුවක් පිට වෙනවා. ඒක H2O, HCl, HBr වගේ අණුවක් වෙන්න පුළුවන්. සෙනසුරාදාට සිල් ගන්න උවමනාවක් නැහැ. ඉතින් පොයේ දවසට සිල් ගත්තා නම් ඇති. මේ දෙන්නේ එකම වර්ගයේ ඒක අවයවයක. ඊළඟට එකිනෙකට වෙනස් වර්ගයේ බහුව අවයවයක. මෙයයි දැන් එකිනෙකට වෙනස්. එතනිනුත් පිට වෙනවා HX. HX කියන්නේ H2O, HCl, HBr වගේ. රිවිෂන් එකේ කරන්ට් උනේ පාඩම මම කියන්නම් ලබන සතියේ පන්තියේ මොකද්ද කරන්න කියලා. ඒ අනුව ඒක අපි සූදානම් වෙමු. තම සැලසුම හදලා නැහැ. රිවිෂන් එකේ ලෙසන් ප්ලෑන් ටික හදලා නැහැ. හදලා මම කියන්නම්. right. එහෙනම් මෙතෙන්දී එකම වර්ගයේ බහුඅවයවික එකම වර්ගයේ ඒක අවයවිකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එකිනෙකට වෙනස් වර්ගයේ ඒක අවයවික වෙන්නත් පුළුවන්. පේපර් ක්ලාස් එකකුත් පේපර් ඉදින් කොහොමද කරනවනේ රිවිෂන් එකේ. එන්න යන්න පුළුවන් විදිහට අපි යම් කරගෙන. ඉතින් ඔයගොල්ලෝ හරි කැමති වගේ නේද මේ Zoom එකේ මින් රෙකෝඩින් ඉඳලා එපා වෙලා තියෙන්නේ. මේ රෙකෝඩින් ඉදලා එපා වෙලා තියෙන්නේ. හරි. එතකොට සංගණන බහුඅවයවික කියලා කියන්නේ එක්කෝ එකම වර්ගයේ ඒක අවයවික සම්බන්ධ වෙනවා. එහෙම නැත්නම් එකිනෙකට වෙනස් වර්ගයේව සම්බන්ධ වෙනවා. මෙන්න මේ සංගණන බහුඅවයවික ගත්තාම සමහරක් ඒවා තියෙනවා සරල අණු සම්බන්ධ වෙන. උදාහරණයක් විදිහට ප්‍රෝටීන්. ඒ සරල ප්‍රෝටීන තියෙනවා ඇමයිනෝ අම්ල. සමහරක් ඒවා තියෙනවා ටිකක් සංකීර්ණ ඇමයිනෝ අම්ල. මේ පොදුවේ ගත්තාම අපි කියන්නේ මේ වලට සරල අණු කියලා.
එතෙන්දී මම සංගණන බහුව අවයවික නැවත වර්ග කරනවා එකම වර්ගයේ රසායනික සංඝටක එකතු වෙලා හැදෙන ඒවා සහ විවිධ වර්ගයේ රසායනික සංඝටක එකතු වෙලා හැදෙන ඒවා. එතකොට අපි ගත්තොත් එimhe සංගණන බහුව අවයවිකයක් විදියට ප්‍රෝටීන් NH2 CHR COOH මේ තියෙන්නේ ඇමයිනෝ අම්ලයක්. right මෙතන දිනව තවත් ඇමයිනෝ අම්ලයක්. එහෙනම් ක්ලාස් ගිහිල්ලා ටියුට් එක පුරවගෙන වැඩක් නැහැ. එහෙම වැඩක් නැහැ. ටියුට් එක පුරව ගන්නගේ වැඩක් නැහැ පන්ති ගිහිල්ලා. පන්ති ගිහිල්ලා ඕගොල්ලෝ විභාගයේ සඳහා හුරුවක් ලබා ගන්න. ඒ ටියුට් එක පුරව ගන්න අදහසින් පන්ති යන්න එපා. එතකොට ඒක කාටවත් වැඩක් නැහැ. ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න මේ දවස්වල රටේ ආර්ථිකයත් එක්ක ඕගොල්ලෝ දින්ගේ දෙමව්පියෝ ඕගොල්ලොන්ව නඩත්තු කරන්නේ බොහොම අමාරුයි. ඒ හින්දා මේ මිනිස්සු වේදම් කරන සතේට රුපියලට උපරිම වටිනාකමක් දෙන්න. ඒගොල්ලන්ගේ ජීවිතේ ඒගොල්ලන්ට සැපෙන් දෙන්න තියෙන සල්ලි තමයි ඕගොල්ලන් වෙනුවෙන් වේදම් කරන්නේ. හරි දැන් බලන්නකො මෙතන. මෙතන NH2 මෙතන NH2 තියෙනවා. මෙතන CHR මෙතන CHR මෙතන COOH මෙතන COOH තියෙනවා. يعني මේ දෙන්න එකම වර්ගයේ අමයිනෝ. මෙයාගේ COOH කාණ්ඩය සහ ඇමීන කාණ්ඩය අතර ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. මොකද්ද මේ අයින් වෙන්නේ? ජලය යනවා. මේ අයින් වෙන්නේ ජලය යනවා. ඊට මෙතනින් මම මේ පැත්ත අමතක කරනවා දැන් එහා පැත්ත අමතක කරනවා. මෙන්න CHR CO මෙතන සම්බන්ධ වෙනවා මේ නයිට්‍රජන් එක්ක. මේ කාබනයිල් කාබනේ නයිට්‍රජන් එක්ක සම්බන්ධ වෙනවා. මෙන්න මෙතන H. මෙතන CHR. මෙන්න CO. මෙතනින් බලන්නකෝ මෙයාගේ මේ පැත්තෙන් ගියේ මොකද්ද? OH කාණ්ඩයක්. එහෙනම් මෙයාගේ මෙතනින් යන්නේ OH කාණ්ඩයක්. ඔන්න මේ පැත්ත ගැලවිලා ගියා OH කාණ්ඩය වෙන කෙනෙක්. මෙතනින් මෙයාගේ කියලා තියෙන්නේ මොකද්ද? H එකක්. එහෙනම් මෙතන එන්නේ. මෙන්න H. මෙන්න මේකට සම්බන්ධ වෙනවා මේ ආකාරයට. එහෙනම් මේ ආකාරයට බහුව වේවික දාමයක් ඇති වෙනවා මේ ආකාරයට. එහෙනම් මෙන්න මේ ක්‍රියාවලිය සංගණන ප්‍රතික්‍රියාවක් සඳහා උදාහරණයක්. සංගණන ප්‍රතික්‍රියාවක් සඳහා උදාහරණයක්. ඒ වගේම බලන්න මෙතෙන්දී මෙයා රේඛීය දාමයක් නේ තියෙන්නේ. මෙතන තියෙන්නේ රේඛීය දාමයක්. එහෙනම් මේ සංගණන බහුවවයවික නැවත වර්ග කරන්න පුළුවන් මට නෙමෙයි මේ වර්ග කරලා තියෙන විදිය. සංගණන බහුවවයක වර්ග කරනවා රේඛීය සංගණන බහුවවයවික. ඒවා බහුවවයවික දාමයේ රේඛීයයි. සමහරක් ඒවා තියෙනවා තනින් සම්බන්ධ වෙලා ඒවලට අපි කියනවා ත්‍රිමාන බහුවවයවික කියලා. උදාහරණයක් තමයි අපි ගෙවල් වල හෝල්ඩර් එකක් එහෙම ගත්තොත් එහෙම ඒක බිමට වැටුනොත් එහෙම ආයේ ඉවරයි. ආයේ පාවිච්චි කරන්න බෑ. කැඩලාම යනවා. ඒ කියන්නේ දැඩි බව ඉතාමත්ම වෙන්නේ. අන්න ඒ විදිහේ ඒවා මොනවාද වෙන්නේ? ත්‍රිමාන බහුවවයවික වෙන්නේ. එහෙමනම් අපි සංගණන බහුවවයවික වර්ග කරනවා රේඛීය සංගණන බහුවවයවික සහ ත්‍රිමාන රූපී බහුවවයවික සංයෝග විදිහට. right. එතකොට බහුවවයවීකරණයේ වීම සඳහා මේ සඳහා බලන්න මොකක්ද අවශ්‍යතාවය කියලා. මොකක්ද අවශ්‍යතාවය? බලන්න එකිනෙකට වෙනස් ක්‍රියාකාරී කාණ්ඩ තියෙනවා. ඒ වගේම තමයි ඒවා අතර ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා. දැන් හිතන්නකො මේ පැත්තේ මෙතන NH2 තිබ්බ කියලා මම පොඩ්ඩක් මේ විදිහට කියන්නම්. මෙතන NH2 තියෙනවා. මේ පැත්තේ NH2 තිබ්බ කියන්නකො. මේ දෙක අතර ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවද?
ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් මෙහෙම තිබිලා හරියන්නේ නැහැ. මෙතන ඇමීන නම් තියෙන්නේ මෙතන තියෙන්නේ මොකද්ද? කාබොක්සිලික් අන්තයක්. මෙතන තියෙන්නේ කාබොක්සිලික් අන්තයක්. එහෙම නැත්නම් මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. දැන් මෙතන මෙන්න කාබොක්සිලික් අන්තය. මෙන්න දින ඇමීන අන්තය. එහෙනම් මේ H සහ OH තමයි අයින් වෙලා යන්නේ ජලයේ අණුවක් විදියට. මේ H සහ OH තමයි අයින් වෙලා යන්නේ ජලයේ අණුවක් විදියට. right. එහෙනම් එන්න බලන්න ටියුට් එකට පිටු අංකය 7. සංගණන බහුඅවයවීකරණය එකිනෙකට වෙනස් තැනුම් මේකක වලින් පොඩි ඇඩ් කිරීමක් කරලා දාගන්න හෝ එකිනෙකට සමාන තැනුම් මේකක වලින්. පොඩි printing mistake එකක් තියෙනවා ලියලා නැහැ. සංගණන බහුඅවයවීකරණය එකිනෙකට වෙනස් තැනුම් මේකක වලින් හෝ එකිනෙකට සමාන තැනුම් මේකක වලින් චුට්ටක් ඇඩ් කරලා ලියා ගන්න අර පොඩි කකකැලක් දාලා. සංගණන බහුඅවයවීකරණය එකිනෙකට වෙනස් තැනුම් මේකක වලින් හෝ එකිනෙකට සමාන තැනුම් මේකක වෙන්නේ. ජලය වැනි සරල අණු ඉවත් වීමෙන් සිදුවේ. ජලය වැනි සරල අණු ඉවත් වීමෙන් සිදුවේ. ඒකටම තියෙනවා සංගණන බහුඅවයවීකරණය සඳහා අවශ්‍යම සාධක දෙකක් තියෙනවා. සංගණන බහුඅවයවීකරණය සඳහා අවශ්‍යම සාධක දෙකක් තියෙනවා. ලියන්න පළවෙනි එක එකම වර්ගයේ හෝ එකිනෙකට වෙනස් වර්ගවල ක්‍රියාකාරී කාණ්ඩ සහිත විය යුතුය. එකම වර්ගයේ හෝ එකිනෙකට වෙනස් වර්ගවල ක්‍රියාකාරී කාණ්ඩ සහිත විය යුතුය. එකම වර්ගයේ හෝ එකිනෙකට වෙනස් වර්ගවල ක්‍රියාකාරී කාණ්ඩ සහිත විය යුතුය. දෙවෙනි එක අංක 2 කියන තැන එම ක්‍රියාකාරී කාණ්ඩ එකිනෙක හා ප්‍රතික්‍රියා කළ යුතුය. එම ක්‍රියාකාරී කාණ්ඩ එකිනෙක හා ප්‍රතික්‍රියා කළ යුතුය. right. එන ලියමු උදාහරණයේ විදියට එකම වර්ගයේ ඇමයිනෝ අම්ල අණු දෙකක් කියලා ලියන්න එපා. රාශියක් එකම වර්ගයේ ඇමයිනෝ අම්ල අණු රාශියක් බහු අවයවීකරණයේ වී ප්‍රෝටීනයක් සෑදෙන අයුරු පහත පරිදි වේ. right. මෙන්න මේක තමයි ඔය කොටුව ඇතුලේ ඇඳ ගන්න තියෙන්නේ. දැන් මේ ඔන්ලයින් ක්ලාස් කෙරුවා වෙන්න S2ත් පොට්ට වෙලාද කොහෙද තියෙන්නේ කන්නාඩි දාන්නත් සිද්ධ වෙනවා.
මෙන්න මේ රූපයයි දෙකම අඳින්න ඕනේ. මම මේ ඇඳලා තියෙන විදිහට අඳින්න ඕනේ. කණ්ණාඩි දාන අයට නම් ප්‍රශ්නයක් නැහැ. දැන් කණ්ණාඩි නොදාපුව අපිට කණ්ණාඩි දාන්න උනම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මෙතන කොටු කරලා තින්නේ මේ මෙන්න මේ OH කාණ්ඩය. මේ පැත්තේ තියෙන්නේ H. මෙතන තියෙන්නේ R කියන එක. මේ R මේ තියෙන්නේ. මේ R මේ තියෙන්නේ. ඔබේ ඔන්ලයින් එක තුල බහුතරයක් අයගේ දැන් ඇත්තටම ඇස්පින්නේ නැති ගන්නට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් භාවිතාව උපරිමයෙන් ඉන්නේ. හරිනම් හරි කියලා මෙසේජ් එකක් දාන්න. නෙට් මිලට ආවද මේ ටියුට් ටික? හරි නේද? ඔයගලගේ රිවිෂන් එක යන්නේ ටියුට් පැක්ස් යන්නේ. කියන්නේ මාසෙකට ටියුට් ගොඩක් තියෙනවා. ඒක ගොඩක් වෙලාවට මෙන්න මේ විදිහේ box file එක තමයි එන්නේ. මේ 4 color නම් ගන්නෑ. 1 color වගේ තමයි ගහන්නේ නම්. මේ විදිහේ ෆයිල් එකකට දාලා ටියුට් පැක් එකක් විදිහට තමයි එන්නේ. ඒකට ටියුට් පැක් 1 ටියුට් පැක් 2 එහෙම තමයි එන්නේ. ඒකට ඔයගොල්ලන් මේ මාසෙක හරියටම පරිහරණය කරලා ඒ ටිකේ සම්පූර්ණ කරගන්න. ආයේ දෙපාරකට තියාගන්න එපා. කොහොම හරි මේකෙන් ගොඩ යන්න. මේකක් ගෙදෙට්ට මෙවන්න ගියොත් courier charges එක 300ක් යනවා. දැන් හිතන්නකෝ ට්‍රින්කෝ ඉන්න කෙනෙකුට නුවරඑල්ල ටියුට් එක ගෙනියන එක බෑනේ. එතකොට එයාට අපි ඉතින් courier කරලා යවනවා. හරි නේද එහෙනම්?
right එහෙනම් අපි කතා කරනවා ව්‍යුහය මත පදනම් වන සංගණන බහුභාගයක ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. ඔව් ට්‍රින්කෝ ඉඳන් නුවර ක්ලාස් එනවා. මගේ ගිය අවුරුද්දේ ක්ලාස් එකේ හිටියා ඒ ළමයා කින්නියා. පාන්දර 2:00ට තමයි බස් එකට නගින්නේ. තව ළමයෙක් හිටියා ගිරිතලේ. විශ්වාස කරන්නෙත් නෑ ඔයගොල්ලෝ. ඒ ළමයා මේ සැරේ දිස්ත්‍රික් රෑන්ක් එක 19 වෙලා. දැන් පොළොන්නරුවෙන් කැම්පස් සිලෙක්ට් වෙලා ඉන්නේ. ඉතින් මේ දිගනේ ඉන්න අය ඒ මේ පැයක් වචන නැහැ දිගනේ ඉඳලා මේ නුවරට එන්නේ. ඒ අය මෙලි. ඉතින් මේගොල්ලෝ උදේ පාන්දර නැගිටගෙන එහෙ ක්ලාස් නැද්ද නෙමෙයි එහෙ ක්ලාස් තියෙනවා. නමුත් ඔයගොල්ලන්ට දැක්කද මන් දන්නේ නැහැ. ඔයගොල්ලන් හම්බුනේ නැහැ ඒ ලීෆ්ලට් එක. අපි මෙතෙක් පන්තිවල ප්‍රතිඵල දීලා තියෙනවා. ඒව බලලා තමයි ළමයි එන්නේ. ක්ලාස් ෆීස් එකත් අපේ තමයි වැඩිම. ඊගාවට දුරත් වැඩිම. නුවරින් ඉඳන් ට්‍රින්කෝ. ඒ ඔක්කොම විඳගෙන ළමයි එන්නේ අනාගතේ දිනා ගන්න. ඒ හින්දා ඔයගොල්ලෝ කොහොම හරි කරලා මේක ජය ගන්න. එහෙම නැති වුණොත් එහෙම ඕගොල්ලොන්ට ජීවිතය අමාරු වෙනවා. අපි පැහැදිලිවම දන්නවා මේ රටේ ආර්ථිකය හැදෙන්නේ කොරෝනා ඉවර වෙනකොට සල්ලි තියෙන කොට්ටාසය උඩට සල්ලි නැති වුන් බිමටවත් සමතලා වෙනවා. ලංකාවේ හැමදේම තීරණය වෙන්නේ මෙන්න මේක මත. ලංකාවේ හැමදේම තීරණය වෙන්නේ මේ මත. එතකොට මෙයාට තමයි සල්ලි තියෙන කෙනාට තමයි සමාජය හැදිලා තියෙන්නේ. ඉතින් මේවා නැති වෙන්නේ නෑ ලංකාව වගේ රට. ඒ ඉන්නා අපිට ඒව නැති කරන්න බෑ. එහෙම නැති කරන්න කියලා උත්සාහ කරපු පිරිස් 71 දී අඩි 6ක් වලල පල්ලට ගියා. 89 දී අඩි 6ක් වල පල්ලට ගියා. නැති වෙන්නේ. ඒ ඉන්න අපි දැනගන්න ඕනේ අපි හැදෙන්න. ඒ ඕගොල්ලන්ට මට කියන්න දෙන්නේ එච්චරයි. වැරදුනොත් තැනක ඒක හදාගන්න සෑහෙන අමාරු රටකයි අපි ඉන්නේ. එංගලන්තේ ගිහිල්ලා ඉන්න මිනිස්සෙකුට එංගලන්තේ පදිංචි වෙලා ඉන්න කෙනෙකුට ජීවිතේ කොතන හරි වැරදුනොත් එimhe ඒක රිකවර් කරගන්න ක්‍රම වේද තියෙන ඔය රටවල. අපේ රටේ තියෙන්නේ වැරදුනොත් උට කෙලවිලාම යන සංස්කෘතියක් තමයි තියෙන්නේ. හරියටම වචන වලින් කිව්වොත්. එහෙනම් ඕගොල්ලෝ දැනගන්න ඕනේ ඕගොල්ලන්ගේ ජීවිතේ කොට දාගන්න ඕගොල්ලන්ට වැරදුනොත් එimhe අනිවාර්යයෙන්ම දෙමව්පියන්ටත් මේ සසර තවත් දුක්බර ආත්මයක් බවට පත් වෙනවා. ඒ ඉන්නා එපා වෙනවා කියලා නෙමෙයි එපා වෙන්නේ නැහැ. ඉතින් මේක කරගන්න ඕනේ. වෙන කරන්න දෙයක් නැහැ. A level කරලා ලංකාවේ ඉඳලා හරියන්නේ නැහැ. අපි කියන්නේත් එහෙමම තමයි. A level හොඳට දාගන්න. A level හොඳට දාගෙන පිටරට විශ්වවිද්‍යාලයකට පවා ඇප්ලයි කරන්න පුළුවන් ආකාරයේ රිසල්ට් එකක් දාගන්න. ඒකල මේ රටෙන් එළියට යන්න. එළියට ගිහිල්ලා මොන හරි ඉගෙනගෙන සල්ලිත් හොයාගෙන අහපව වෙන්න. එහෙම නැතුව මේ ඉඳලා සල්ලි හොයාගෙන තැනකට යන්න කිව්වොත් අවුරුදු 49ක්වත් වෙනකල් වාහනයක් නම් ගන්නවා කියන එක බොරු. ගියක් දොරක් හදන්න ගියක් කෙසේ වෙතත් දොරක්වත් හදාගන්න බැරි තත්ත්වයක් දැන් තියෙනවා. ඒක නෝක තමයි යථාර්ථය. කවුරු බලයට ආවත් ගියොත් එන්නේ නැතුව ඉන්න බෑ. මොකද ලංකාව ජීවත් වෙන්න හොඳ රටක්. දේශපාලනයේ පැත්තකින් තිබ්බහම කවුරු බලයට ආවත් ඒගොල්ලොන්ගේ ජීවිත ඒගොල්ලෝ ගත කරනවා. අපේ ජීවිත අපි ගෙවනවා. ඔගොල්ලෝ ජීවිතේ ගත කරනවද ගෙවනවද කියන එක තීරණය කරන්නේ තමන් කරන වැඩ ප්‍රමාණය අනුව. කොරියන් ටෙක්, ජපන් ටෙක්, ජර්මන් ටෙක් හොඳයි ඒවා. හැබැයි ඒවයි ගන්න ඉසඩ් ස්කෝ එක මත පදනම් වෙලා. හොඳ ඉසඩ් අගයක් තියෙන එකට අයට තමයි හොඳ කෝස් හම්බ වෙන්නේ.
Z අගය කියන්නේ අඩුම ඒ සාමාර්ථ එකක්වත් තමන්ගේ රිසල්ට් ෂීට් එකට එන්න ඕන. ඒ තිත්ත උනත් ඇත්ත තමයි මං කිව්වේ. අපි එනවා සංගණන බහුවවයව. සංගණන බහුවවයවක තියෙනවා රේඛීය බහුවවය. මේ ආකාරයට. සමහරක් ඒවා තියෙනවා ත්‍රිමාණ බහුවවයව. හරස් බන්ධන සහිතය. දැන් ඔන්න අපි කලින් කරපු කොටස් වලට ඉන්නේ. ඔය ගෑන් ළමයින්ට ජර්මන් ටෙක් යන්න පුළුවන්. එහෙම බැහැයි කියලා එකක් නැහැ. right. එහෙනම් මං එන්නේ ඉස්සල්ලාම හරි මං මේ අවතර කතාවෙන් එන්නම් මේ පාඩමට. මං එන්නේ රේඛීය සංගණන බහුවවයක. එහෙනම් බලන්න ඕද නේ? ව්‍යුහය මත පදනම්ව සංගණන බහුවවයවික ප්‍රධාන ආකාර දෙකක් කියලා තියෙනවා. එහෙනම් එතන අංක 1 කියලා තියෙනවා. ලියා ගන්න එනම් මාතෘකාව වගේ. රේඛීය සංගණන බහුවවයවික. රේඛීය සංගණන බහුවවයවික. මං ඒ යටතට ගන්නේ රේඛීය සංගණන බහුවවයව විතර ගන්නේ මේ අපි ඇඳන් ඉන්නේ ඇඳුම් තියෙන්නේ මොනවාද මේවා? කොටන් ඔව් මේ මම දැන් ඇඳන් ඉන්න එක නම් කොටන් එකක්. සාමාන්‍යයෙන් පොලිඑස්ටර් ඇඳුම් තියෙනවනේ. පොලිඑස්ටර් මේ පොලිඑස්ටර් වර්ගයක් තියෙනවා ටෙරලීන් කියලා. මොකද්ද වර්ගය? ටෙරලීන්. පොලිඑස්ටර් වර්ගයක් තියෙනවා ටෙරලීන් කියලා. මෙන්න මේ ටෙරලීන් හැදෙන ආකාරය තමයි අපි කතා කරන්නේ. ටෙරලීන් හැදෙනවා ප්‍රධාන ඒකාවයවික අණු වර්ග දෙකකින්. එකකට අපි කියනවා ටෙරිප්තැලික් අම්ලය කියලා. අනිත් එකට කියනවා එතිලීන් ග්ලයිකෝල් කියලා. එහෙනම් පොලිඑස්ටර් කියන සංයෝග ගත්තා මේක සංයෝග ගණනාවක් තියෙනවා. ඒ සංයෝගයෙන් එක සංයෝග ආකාරයක් තමයි ටෙරලීන් කියන්නේ. ටෙරලීන් හැදෙනවා ටෙරිප්තැලික් අම්ලය සමග එතිලීන් ග්ලයිකෝල් ප්‍රතික්‍රියා කරනවා. දැන් මම දෙන්නලා ඇති ඔන්න ඔය කියන ප්‍රතික්‍රියාව. බලන්න නම් පොලිඑස්ටර් එතන වරාන් ඇතුලේ දාගන්න පළවෙනි එක ටෙරලීන්. පොලිඑස්ටර් කියලා දාලා එතන යටින් ලියාගන්න ටෙරලීන් කියලා. මේ සඳහා දායක වෙනවා එක අම්ලයක් තමයි ටෙරිප්තැලික් අම්ලය. එයා ලියන්නේ මෙන්න මේ ආකාරයෙන්. මේවා මතක තියෙන්න ඕනේ. මේ දෙන්නේ ටෙරිප්තැලික් අම්ලය. මේ දෙන්නේ ටෙරිප්තැලික් අම්ලය. මේ පැත්ත විදියමයි මෙහා පැත්තක් තියෙනවා. මේකත් එක්ක ප්‍රතික්‍රියා කරනවා එතිලීන් ග්ලයිකෝල්.
මේ ටෙරිප්ටැලික් අම්ලය මම නම ලියන්නම්. මේ දෙන්නේ එතිලීන් ග්ලයිකෝල්. එතකොට මේ දෙන්න ප්‍රතික්‍රියා කරලා මෙයාගෙන් OH එකක් එක්ක මෙතනින් H යනවා. ඒ කියන්නේ ජලය අණුවක් පිට වෙනවා. මෙතනින් ජලය අණුවක් පිට වෙනවා. එතකොට මෙතන ඉතිරි වෙන්නේ මෙයා. මේ CO. මේ පැත්ත මම ලියන්නේ නැහැ දැම්මම මෙතනින් ජලය අණුවක් පිට වෙනවනේ. එතකොට මේ කාබනය සම්බන්ධ වෙන්නේ මේ ඔක්සිජන් එක. මෙන්න මෙයා මෙන්න ඔක්සිජන්. මේ HOH අයින් වුණා. එහෙනම් මෙතන CH2 මෙයා CH2 මෙතන මේකෙන් OH වලින් මෙතනින් H කියනනම් මේ පැත්තෙනුත් H එකක් අයින් වෙලා යනවා. මෙතන OH තිබ්බේ ඔන්න H අයින් වෙලා ගියා. මෙතන CO බලන්න මෙතනින් OH නේ ගියේ එහෙනම් මේ පැත්තේ OH එකක් යනවා. එහෙනම් මෙන්න මේ જાතිය අණු අතිවිශාල ප්‍රමාණයක් කියන්නේ N කියලා දාන්න. එහෙනම් මෙන්න ඒකාවයවිකයේ ටෙරිප්ටැලික් අම්ලය එතිලීන් ග්ලයිකෝල් ජල අණුවක් පිට කරා මෙන්න මේ වරහන ඇතුලේ තියෙන එකට අපි කියනවා පුනරාවර්තන ඒකකය කියලා. මේකට කියනවා පුනරාවර්තන ඒකකය කියලා. මේ සම්පූර්ණ එකම ගත්තාම අපි කියනවා ටෙරලින් කියලා. ඒ කියන්නේ බහු අවයවිකය. මම ලියන්නේ මේ වචනේ ටෙරලින් බහු අවයවිකය කියලා. එහෙනම් ඔව් කට්ටිය අයින් වෙනවා මම දන්නවා ඉතින්නේ. දැන් 80 ගාණක් හිටියා දැන් 77 ඉන්නේ. ඉතින් ආය ලබන අවුරුද්දේ ආයෙ එනවා. අපි කියන්නේ අපි මෙච්චර කියනවා. මේක කරගන්න කොහොම හරි කරලා අනිවාර්යයෙන්ම නැත්තම් Tamanට අනාගතේ හොඳ කට්ටක් කන්න වෙනව ගොඩේ. right. එහෙනම් අපි අදිනවා පොලිඑස්ටර් හැදෙන ආකාරයේ ටෙරලින් කොටුව ඇතුලේ මේ දෙකම කළමනාකරණය කරගෙන ලියන්න ඕන. මෙයා ලිව්වා ටෙරිප්ටැලික් අම්ලයේ එතිලීන් ග්ලයිකෝල් මේ ආකාරයට ඊතලයේ ගිහුවා මේ ආකාරයට. SFT තමයි ඉතින් අමාරුම. හැබැයි ඒක හරියට ආසාවෙන් කරා නම් එහෙම ලොකු අපහසුයක් නෑ. ඉතින් අමාරු නැතුව ගොඩ දා ගන්න පුළුවන් ඉතින්. හැබැයි වැඩ කරන්න ඕන. රිවිෂන් එකේදී මුලින් ඉඳලාම යනවා. මම මේකේ නම් පොඩ්ඩක් කැමරාව හරවන්නම් මේ විදියට. මේ තියෙන ඔය අමාරු ඒවයින් ගොඩ කියපුවා. මේ ඕගොල්ලෝ දන්න කියන අය ඇති. ඔක්කොම හොඳ විශ්වවිද්‍යාලවල ඉන්න අය. ඒකේ කියනව නේද මං උඩින් තියෙන්නේ මොකද්ද කියලා බලන්නකො. ඒ අමාරුවෙන් ඉන්න අය. අමාරුවෙන් කරගත්ත අය. අනිවාර්යෙන්ම SFT වලට B එකක් අවම වශයෙන් දාන්න බලන්න.
20 23 පන්ති වලට ළමයි දැන් එනවා. ඒගොල්ලෝ IMS එකේ රෙජිස්ටර් වෙලා ඉන්නේ. එතකොට අලුත් පන්ති වලට ළමයි අනිවාර්යෙන් ආයතන වල රෙජිස්ටර් වෙන්න ඕනේ නැත්නම් ඒක අපිට ප්‍රශ්නයක් වෙනවා. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් කුමාර මට WhatsApp message එකක් හරි call එකක් හරි දාන්න. මේ මොනාරි මුලින් ඉඳන් යන්න ඕනේ එකමක් එහෙම තියෙනවා නම් මට call එකක් දාන්න. යටම තියෙන්නේ පුනරාවර්තන ඒකකයේ ටෙරලින් කියලා. පුනරාවර්තන ඒකකයේ ටෙරලින් බහුවචනය. කොහොම හරි ඉගෙන ගන්න. දැන් අපිට මම ඔයගොල්ලන්ගේ group එකට මම මෙතන මේ මගේ යාළුවෙක් ඉන්නවා ජර්මන්. එයා මට දාලා තියෙනවා මේ සුදුසුකම් තියෙනවා නම් කවුරු හරි කෙනෙක් සෙට් කරන්න ජර්මන් එයා ගන්නම් කියලා. වෙලෙදී නේම් එකක් ආපුවම අපි කව හොයා ගන්නවත් නැහැ. ඔයගොල්ලෝ ඒ ලෙවල් ඉවරුණා කියලා අපි එතනින් අතහැරලා දාන්නේ නැහැ. පුළුවන් අය මොන මොනාට හරි එක්කට සෙට් කරනවා. සමීරසගේ කෝල් එකක් දීලා අහන්න පන්තියට සම්බන්ධ විය යුතු ආකාරය. හේතුව සමීරසල්ලාගේ රෙකෝඩින් යන්නේ. උන ආයතනයේ IMS ආයතනය අර තමයි රෙකෝඩින් එක යන්නේ. එහෙනම් සර්ට කෝල් එකක් දීලා අහන්න කොහොමද පන්තියට සෙට් වෙන්නේ කියලා. හරිනම් හරි කියලා මැසේජ් එකක් දාන්න. හරි සර්. හරි නේද? එහෙනම් මේකේ අපි ගත්තොත් මේ ටෙරලින් වල ගුණ ශක්තිමත් භාවයෙන් ඉහළයි. එහෙනම් මම එතන දීලා තියෙනවා ප්‍රයෝජන හා ගුණ කියලා. ලියන්න පළවෙනි එක. ශක්තිමත් භාවයෙන් ඉහළයි. ශක්තිමත් භාවයෙන් ඉහළයි. ඒ වගේම තාප සුවිකාර්ය වේ. තාප සුවිකාර්ය වේ. කියන්නේ අපිට රත් කරලා හැඩය වෙනස් කරලා නැවත භාවිතා කරන්න පුළුවන්. තාප සුවිකාර්ය වෙනවා. එතකොට රෙදි නිෂ්පාදනයට අවශ්‍ය කරන කෙඳි නිපදව ගන්න මෙයා. මේ ආකාරයෙන්. එහෙනම් නියමු. රෙදි නිෂ්පාදනය සඳහා අවශ්‍ය කෙඳි නිපදවා ගනු ලැබේ. රෙදි නිෂ්පාදනය සඳහා අවශ්‍ය කෙඳි නිපදවා ගනු ලැබේ. ඊළඟට මේගොල්ලෝ භාවිතා කරනවා අර ඡායාරූප පටල නිපදවීමට භාවිතා කරනවා. එන ලියන්න ඊගාවට. ඡායාරූප පටල නිපදවීමට භාවිත කෙරේ. ඡායාරූප පටල නිපදවීමට භාවිත කෙරේ.
ඊළඟට ඔයගොල්ලෝ දන්නවා ෆයිබර් ග්ලාස් කියලා දෙන්නේ. ඔන්න ඔය ෆයිබර් ග්ලාස් නිපද වීමේදී රෙසින ලෙස භාවිතා කරනවා. රෙසින කියන්නේ ද්‍රව අවස්ථාවේ තියෙන බහුවපය. එතකොට මේ එතිලීන් ග්ලයිකෝල් සහ ටෙරිප්තලික් අම්ලය මිශ්‍ර කරලා ගන්න පොලිඑස්ටර් වර්ගයේ ටෙරලින් වල ද්‍රව අවස්ථාව භාවිතා කරනවා මොනවාද ෆයිබර් ග්ලාස් කර්මාන්තයේදී. එන ලියමු. ෆයිබර් ග්ලාස් කර්මාන්තයේදී රෙසින ලෙස භාවිත වේ. රෙසින ලෙස භාවිත වේ. right ඔන්න ටෙරලින් ඊළඟට අපි එනවා නයිලෝන්. ඇත්තටම මෙතෙන්දි කතා කරන්නේ නයිලෝනුත් වර්ග ගොඩක් තියෙනවා. නයිලෝන් 66 දැන් ඔය අපි ගොඩක් කලාට ඇඟට තද වෙන ඇඳුම් අඳිනවනේ. ඇඟට පීනන්ට මේ අධ්‍ය අඳින්නේ ඇඳුම්. සමහරක් අය ඇඳුම් ඇතුව පීනනවා, සමහරක් අය උපන් ඇඳුම පිටින් පීනනවා. හරි අපි ඉස්කෝලේ යන කාලේ නම් ඉතින් ඇඳුම් ඇඳගෙන එහෙම පීනුවේ නෑ. සෝභාදාමෙන් හම්බෙච්ච ඇඳුම් ඇඳගෙන තමයි අපි වතුරට පැන්නේ. දැන් ඉන්න අය ඉතින් එහෙම නෑනේ. ශිෂ්ට සම්පන්නයි. නේද? එතකොට ඒගොල්ලෝ ඒ නාන්ට අඳින ඇඳුම් අර ගෑන් ළමයි මදින්න අර ඇඟටම ෆිට වෙච්ච ඇඳුම් කොච්චරද ශිෂ්ට සම්පන්නද කිව්වොත් එහෙම එව්ව ඇඳගෙන මහපාරෙත් යනවා. අර ලෙගින්ස් හරි මොනවාරි කියලා කියනව නේද ගෑන් ළමයි කවුරු හරි. ගෑන් ළමයි දාන්නේ නැහැ වල මෙසේජ් එකක්වත් දාන්නේ නැහැ සද්ද නොකර අහගෙන ඉන්න. කියන්නේ ඇඟටම තද වෙන ඇඳුම් තියෙන්නේ. අන්න ඒවා ගොඩාක් වෙලාට අඳින්නේ මොනවද? නයිලෝන්. ඊගාට මේස් වර්ග. ග්ලව්ස්. ඒ මොනවාද? නයිලෝන්. එතන මේ නයිලෝන් 66 හදන්නේ මේකට ගන්නවා හෙක්සා මෙතිල් ඩයිඇමීන්. හරි අපි නයිලෝන් කියලා දිනන එතන වරංගද දාගන්න නයිලෝන් 66 කියලා. ගෑල්ලම ඉන්න දැන් බැනලා අර මේ විහිළුවට දානවා ඉතින් මැසේජ් නේ. ගෑල්ලම ඉන්න ඕනේ ඉතින් නැත්තම් බෑනේ. නයිලෝන් 66. ඔව් ජීන්ස් කියලා දෙනවා ඩෙනිම් වර්ගයක් තියෙන්නේ ඇඟටම ඇලෙන ඩෙනිම් කලිසම් තියෙන්නේ. අනේ මන් දන්නේ ලස්සනයි කියලා. ඇන්දාම මේක මේෙම තියෙන්නේ. මෙන්න මේ විදිහේ ඇඩයක් තමයි තියෙන්නේ. මෙතනින් හරිය නිකන් දැම්මොත් එමේ අර මේ දිය කිඳුරියෙක් වගේ කරන්න පුළුවන්. චිත්‍ර කතාවල එහෙම අඳින්නේ ඔය. ඒක ලැබි ලස්සන නයිලෝන් වල නමක් කිය මොකක්ද? නයිලෝන් 66. නයිලෝන් 66. ඉන්නේ ඔතලිවට. ඔව් හුරුලෙත්තුවක් වගේ සමහරක් අය කියනවා ඔව් එහෙම තමයි. මල් පෝච්චියකට හොඳයිලු. ඔක්කුන්ට ඇද කරනවා. හරි. දැන් මෙතෙන්ද ඕන වෙනවා ගෑන් ළමයි ටික පන්තියෙන් අයින් වෙන්න නැහැ. තව ටිකකින් බලන්න ඕනේ මේ 75ක් ඉන්නවා නේ. තව ටිකකින් 45ක් විතර වෙයිද දන්නේ. හරි. කියන්නේ ඒකත් අමුතුන නයිලෝන්. හරි. නයිලෝන් හැදෙන්නේ අපි ගන්නවා මේකට හෙක්සා මෙතිල් ඩයිඇමීන්. හෙක්සා මෙතිල් ඩයිඇමීන්. ඇත්තටම ඔයගොල්ලෝ අපේ පන්තියේ ටිකක් මේ ඔන්ලයින් එකේදී පොඩ්ඩක් බෝරින් වුණාට සාමාන්‍ය පන්ති ඇත්තටම බෝරින් නෑනේ. ටිකක් අපි විහිළුවක් කරේ මේ කරගෙන යනවා. දැන් මේ වගේ පන්තියකදී එහෙම විහිළු කරගෙන යන්න බෑනේ. ඒ දැනින් පොඩි අපහසුතාවයන් තියෙනවා. ඒක ඉතින් ඕගොල්ලන්ගේ ලැබීම තමයි. මෙතෙන්ට එනවා මෙතිල් කාණ්ඩ 6ක්. ඊළඟට එනවා ඇමීන කාණ්ඩයක් NH2. NH2. මෙන්න මේ NH2 කාණ්ඩය මම මේ විදිහට ලියනවා.
හයිඩ්‍රජන් දෙක. අයින් වෙන්න එපා මේ තව තියෙන්නේ බේක්ලයිට් තියෙනවා එච්චරයිනේ තියෙන්නේ බේක්ලයිට් එකයි යූරියා ෆෝමැල්ඩිහයිඩ් නම් සිලබස් එකේ නෑ බේක්ලයිට් එක පොඩ රැඳිලා ඉන්න පන්ති අයින් වෙන්නේ නැතුව. මේ තියෙන්නේ හෙක්සාමෙතිල් ඩයිඇමීන්. මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා හෙක්සොනික් ඇසිඩ් කියන එක. එතන ඉන්නේ මේ જાතියේ හතරක් එනවා CH2 කාණ්ඩ. මෙතෙන් එනවා COOH කාණ්ඩයක්. මෙතෙන් එනවා COOH කාණ්ඩයක්. දැන් මොකද වෙන්නේ? මේ ජල අණු අයින් වෙනවා. එහෙනම් මම මෙතනින් ඇන්දොත් එහෙම මෙතන එන්නේ. මෙන්න H. මෙයයි මෙයයි. මෙන්න CH2. කොච්චරක් තියෙනවද? හතරක් තියෙනවා. මෙන්න C. O. මෙතනින් අයින් වුණේ OH නේ. එහෙනම් මේ පැත්තට OH අයින් වෙනවා. මෙතෙන් N කියලා දාමු. මෙන්න NH. මෙතන වෙනසක් උනේ නැහැ. මෙතන N. අයින් වෙලා තියෙන්නේ කවුද බලන්නකො H. එහෙනම් මෙතනින් H අයින් වෙනවා. මෙන්න තිබ්බ H. ඔව් මේව මතක තියාගන්න ඕනේ. මතක තියාගන්න ඕනේ. මේක මේ විදිහට මතක තියෙන්න ඕනේ. එහෙනම් මෙතනින් අයින් වෙනවා ජලය අණුවක්. මේ හැදෙන එකට කියනවා නයිලෝන් 66. right. දැන් ඕක ඇඳ ගන්නයි තියෙන්නේ. කොටුව ඇතුලේ. and අපි මේකට වාණිජ නම ලියාගමු මේකට කියනවා ඇඩිපික් අම්ලය කියලා. ඇඩිපික් අම්ලය. ඔය S2 දනවා කමන්නේ ඉතින් පොඩ්ඩක් ඉතින් වතුර ටිකක් හරි ගාලා මේ නිම්බේ හරි එකක් අඩු වෙනවනේ. ඩයි කියන්නේ දෙකයි. ඩයි කියන්නේ දෙකයි. ඩයි දෙකයි කියන එක. ඩයි ඇමීන් මයන්නේ. ඩයි ඇමීන්. මේවා දෙතුන් බාර වෙයි නිකන් ඉන්න ගමන් පරණ කැලෙන්ඩර් තියෙනවනේ දැන් අවුරුදු ඉවරෙන්නත් ළඟයිනේ එහා පැත්තේ අදිනවා. එතකොට ඔය මතක තියෙනවා. ඔය පාඩම් කරන්න බෑනේ. ඇඳලා හුරුව ගන්න ඕනේ. අනාගතය වෙනුවෙන් S2 නෙවෙයි ඉතින්. දැන් නම් සීලොම දේ කැප කරන්න වෙලයි තියෙන්නේ. මොනවාරි කැප කරලා හෙට
හොඳ හෙටක් හදාගන්න. නැත්තම් ඔයගලන්ගේ ජීවිතේ සෑහෙන අමාරු කාලයකට මුහුණ දෙන්න වෙනවා. තව අවුරුදු 2යි ගෙදරින් යැපෙන්න පුළුවන්. එතනින් එහාට ජීවිතේ කොට දා ගන්න අමාරු වෙනවා. මම මේ කොරෝනා හින්දා නෙමෙයි කියන්නේ. රටේ පවතින ආර්ථිකය ඒක හැදිලා තියෙන්නේ. ඔව් ඒ ඔය කම්පියුටර් ගේම් වලට නම් හුරු වෙන්න එපා. ඒව නම් අන්තිමේදී මොලේ අමාරු වෙදෙන වැඩ. හරි නේද එහෙනම්? එහෙනම් නයිලෝන් කියන්නේ තාප සුවිකාර්ය බහුවවයවිකයක් වෙනවා. ඇසිඩ් කියන්නේ ඇඩිපික් අම්ලය. ඇඩිපික් අම්ලය. ඇඩිපික් අම්ලය. එහෙනම් මේක තාප සුවිකාර්ය බහුවවයවිකයක් වෙනවා. එහෙනම් බලන්න ප්‍රයෝජන ගුණ කියන තැන ලියන්න පළවෙනි තැන. තාප සුවිකාර්ය බහුවවයවිකයකි. තාප සුවිකාර්ය බහුවවයවිකයකි 72ක් වුණා නේද? ඔව්. තාප සුවිකාර්ය බහුවවයවිකයකි. දෙවෙනියට ජලය ආකර්ෂණය නොකරයි. ජලය ආකර්ෂණය නොකරයි. ඊළඟට ශක්තිමත් භාවයෙන් වැඩිය. ශක්තිමත් භාවයෙන් වැඩිය. ඊළඟට කෘත්‍රිම කෙඳි නිපදවීමට ගනී. කෘත්‍රිම කෙඳි නිපදවීමට ගනී. ඊළඟට සැහැල්ලු සිරුරට තදවන ඇඳුම් නිපදවීමට ගනු ලැබේ. ඊළඟට සැහැල්ලු වාහන ටයර් වල කැන්වස් එක නිපදවන්නේ නයිලෝන් වලින්. ලියන්න. සැහැල්ලු වාහන ටයර් වල ටයර් වල නූල් සහ අය ගන්න මොනවාද? මාළු දැල් නිෂ්පාදනය සඳහා බහුලව භාවිතා කරයි. බ්‍රේක් ලයිට් නෙමෙයි ඒක බේක් ලයිට්. පොඩ්ඩයි තව පොඩ්ඩක් කියමු විනාඩි 10ක් යයි. බේක් ලයිට් හැදෙන්නේ
ෆීනෝල් කියන සංයෝගයක් තියෙනවා. මෙන්න මේ ආකාරයේ සංයෝගයකට තමයි අපි කියන්නේ ෆීනෝල් කියන්නේ. මේ තියෙන්නේ තවත් ෆීනෝල් අණුවක්. මේක මේව කරපුවාම අපි සංගණන බහුවය ඉවර වෙනවනේ. මෙතන තියෙනවා මෙතනල්. එතකොට මෙයාගෙන් H එකයි මෙයාගෙන් OH එකයි මෙතනින් H එකයි අයින් වෙනවා. ජල අණුව. එහෙම නම් මෙතන හැදෙනවා මම මෙයා දෙන්නම්. මේ OH එකට වෙනසක් උනේ නැහැ. මේ බන්ධනය සම්බන්ධ වෙනවා මේ කාබන් එක්ක. මේ බන්ධනය සම්බන්ධ වෙනවා මේ කාබන් එක්ක. ඒ කාබන් දෙපැත්තේ හයිඩ්‍රජන් දෙකක් තියෙනවා මම ඒ දෙන්න මෙහෙම හදනවා. මේ හයිඩ්‍රජන් එක මේ හයිඩ්‍රජන් එක. මේ කාබන් මේ බන්ධනයත් එක්ක සම්බන්ධ වෙනවා. මෙන්න OH ඉතිරි H මෙතනින් මේ පැත්තට සම්බන්ධ වෙනවා මේ විදිහම තව කැලලක් එක්ක. මෙතනින් මෙහාට මෙතනින් මෙහාට මෙතනින් මෙහාට. එහෙනම් මෙහෙම හැදෙන එකට අපි කියනවා බේක්ලයිට් එහෙම නැත්නම් ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් කියලා. right එහෙනම් මෙයා තමයි අඳින්න තියෙන්නේ. මෙයාගෙන් මෙයා. මෙතන හයිඩ්‍රජන් එකයි ඔක්සිජන් එකයි අරන් ජල අණුවක් අයින් වෙනවා. මේ කාබන් මෙයාට සම්බන්ධ වෙනවා මේ ආකාරයට. මේ කාබන් මෙයාට සම්බන්ධ වෙනවා මේ ආකාරයට. හයිඩ්‍රජන් දෙක උඩ යට පිහිටනවා. මේ හයිඩ්‍රජන් ওই විදිහටම අයින් වෙනවා. මේ හයිඩ්‍රජන් ওই විදිහටම අයින් වෙනවා. මේ හයිඩ්‍රජන් අයින් වෙන ওই විදිහට මේ හයිඩ්‍රජන් අයින් වෙනවා. ඒ ඉලක්කයන් වලින් මේ විදිහට CH2 කාණ්ඩ සම්බන්ධ වෙනවා. මෙයාට මේ O2 පැරා යොමුකාරක කියලා කියන්නේ අපේ සිලබස් එකේ O2ත් නැහැ පැරත් නැහැ මොකොත් නැහැ. අපි ඔය මොන හරි කරමු. right හරි නේද එහෙනම්. එහෙනම් ලියමු. තාප ස්ථාපන බහු අවයවිකයකි. තාප ස්ථාපන බහු අවයවිකයකි. තාප ස්ථාපන බහු අවයවිකයකි.
ත්‍රිමාණ බහු අවයවිකයකි. ත්‍රිමාණ බහු අවයවිකයකි. ත්‍රිමාණ බහු අවයවිකයකි. ඊළඟට ඊ타මාත්ම දැඩි බවින් යුක්ත වේ. ඊ타මාත්ම දැඩි බවින් යුක්ත වේ. ඉස්සලාම කිව්වේ තාප ස්ථාපන බහු අවයවිකයකි. මේ තියෙන්නේ බේක්ලයිට් තමයි. දෙකේ හිස්සැනට එන්නේ මාතෘකාව අපි ලිව්වේ නැහනේ. ත්‍රිමාණ සංගණන බහු අවයවික. ත්‍රිමාණ සංගණන බහු අවයවික. ත්‍රිමාණ සංගණනක බහු අවයවික කියන එක තමයි දෙක කියන තැන මාතෘකාවට ආවේ. ඊටවත්ම දැඩි බවින් යුක්ත වෙනවා. ඊළඟට මේවා තාප සහ විද්‍යුත් ප්‍රතිරෝධී වේ. එන ලියන්න. තාප සහ විද්‍යුත් ප්‍රතිරෝධී වේ. තාප සහ විද්‍යුත් ප්‍රතිරෝධී වේ.